සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදී තව සූදානම් වෙන්නේ ආයිබෝන් සුබ දවසක් තුලින් මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න සුවිශේෂී තත්ත්වයක් යටතේ ඊයේ දවසේදී සිදුවුණු ආසාදිතින් වාර්තා වීම තිබුණා. යනුව 5000 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ ආසාදිතින්ගේ සංඛ්‍යාව කෙසේ වෙතත් මේ වන විට අවශ්‍ය කටයුතු සියල්ලම සිදු වෙමින් පවතින වෙලාවක්. සෞඛ්‍ය බලධාරීන් බොහොම කැපවීමෙන් වෙහෙස මහන්සියෙන් මේ කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන මොහොතක් මේක. ඊයේ දවසේදීත් විවිධ ප්‍රදේශවලින් විවිධ ආයතන තුලින් ආසාදිතින් වාර්තා වුණා. ඒ අතරින් විශේෂයෙන්ම මාධ්‍ය තුලින් මතුවුණු කාරණය තමයි බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව තුලින් ආසාදිතින් වාර්තා වීම සිදු වුණා. මේකෙන සියලු සිදුවීම් හරහා දිස්ත්‍රික්ක වශයෙන් යම් ආකාරයෙන් අවධානමක් මතුවෙමින් පවතිනවාද කියන කාරණය පිළිබඳ මේ වන විට කතා බහට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳ සියලු දේ निराකරණය කරගන්නත් මේ වන විටත් විශේෂයෙන්ම කටුනායක නිදහස් වෙනද කලාපය තුල කර්මාන්ත ශාලා වසා දැමීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි කියන පදනමේ සිටින්නේ. ඒ නිසා මාර්ගෝපදේශ හඳුන්වා දී තිබෙනවා. මේ වෙද්දී ආයතන වලට ක්‍රියාත්මක වී තිබෙනවා. රාජ්‍ය ආයතන හෝ වේවා පෞද්ගලික ආයතන හෝ වේවා සේවකීන් සමග කරන ගනුදෙනුවේදී මාර්ගෝපදේශ විශේෂයෙන් රජය හඳුන්වා දී තිබුණා. ඒවා යලිත් වතාවක් සිහිපත් කිරීම අත්‍යවශ්‍යයි. මේ වෙලාවේදී තවදුරටත් මේ ව්‍යාප්ත වීම වළක්වා ගන්නට. අපි ඒ වෙනුවෙන් අද දවසේදී ඔබ දැනුවත් කරන්න බොහොම ගෞරවණීය යුතු ආරාධනා කළා. මේ මොහොතේදී මේ වෛරසය පාලනය කිරීමේලා දැවැන්ත කාර්යභාරයක් සිදු කරන අප නිරන්තරයෙන් සම්බන්ධ කරගන්න වසංගත රෝග විද්‍යාල විද්‍යාලයකේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් සමිත ගිනිගේ වෛද්‍යතුමනි අයිබෝන් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂා පිළිබඳ අධින අධ්‍යක්ෂතුමන් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහත්මයානි අයිබෝන් මම ගෞරවයෙන් ජාතික රූපයට පිළිගන්නවා. මම මුලින්ම මේ මොහොතේ වසංගතයේ තත්ත්වය පිළිබඳ විග්‍රහ කරගන්නම්. දැන් පවතින තත්ත්වය ගැන අපිට පැහැදිලි කිරීමක් කළොත්. ඔව් මම හිතන්නේ දැන් අපි මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 4 එකපර අපි මේක රෝගියෙක් වාර්තා වෙනවා. මේ කර්මාන්ත ශාලාවක වැඩ කරන සේවිකාවක් වාර්තා වීමත් සමග ඉතින් ඒකත් එක්ක ඒ පළමු වාර්තා වෙච්ච රෝගියාත් වාර්තා වෙන්නේ ඇත්තටම අපේ ආවේක්ෂණ පද්ධති හරහා. නැත්නම් ඒ තුමුදිට ඒ කොරොයිඩ්සක් කරන රෝග ලක්ෂණ තිබුණා නෙවෙයි. අපි දන්නවා සෑම රෝහලකින්ම අපි දැන් මේ පහුගිය කාලෙම මේ ආවේක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වුණා. රෝහල් මේ විශාල රෝහල් වලට ශ්වසන ආබාධිත රෝග තත්ත්වයන්ගෙන් එන අයගේ මේ නියැදියක් හම්බු ලෙස ගන්න නියැදියක් හැමතිස්සෙම අපි වෛද්‍ය පරීක්ෂණ වල PCR පරීක්ෂණ වලට ලක් කරලා මේ සමාජයේ රෝගේ තියෙනවද කියලා බලන්න එහෙම ආවේක්ෂණ පද්ධතියක් අපි ක්‍රියාත්මක වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ගම්පහ රෝහලෙන් ගත්තු නියැදියක් මේ පොසිටිව් වීමෙන් තමයි මේක පටන් ගන්නෙ. එතන ඉඳන් අපි ඒක ඉතාමත් කාර්යක්ෂම මොකද අපේ පෙර සූදානමක් තියෙනවා හැමතිස්සෙම එහෙම දෙයක් වුණොත් මොකද්ද කරන්න කියලා වසංගත රෝග විද්‍යාංශ මූලිකත්වයෙන් අපි මේ පහුවෙන්දම මේ සම්බන්ධ ආයතනයේ අපි මුලින්ම මේ විශාල වශයෙන් පරීක්ෂණ වල ලක් කළා. ඒකට අපි දින දෙකක් තුලම හිතන්නේ ආයතනයේ නිපුණු සමස්ත සේවක සංඛ්‍යාව 1552ක්ම අපි මේ පරීක්ෂණ වලට ලක් කරනවා. ඉතින් එතනයි තමයි හඳුනාගන්නේ දල වශයෙන් මේ ආයතනය තුලින් රෝගීන් 1036ක් මේ හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ දල වශයෙන් හිත මුළු සේවක කාර්ය මණ්ඩලෙන් 3න් 2ක් විතර එනකොට ආසාදන. ඉතින් ඒකත් එක්ක තමයි ආරක්ෂක විශාල කාර්යභාරයක් එකතු වෙලා සෞඛ්‍ය අංශයි දෙගොල්ලෝ එකතු වෙලා අපේ ඒ කියන්නේ අපේ ස්ට්‍රැටජි එක උපක්‍රම වෙලා තියෙන හැම දෙයක් වුණ ගමන් ඒ රෝගීන් පුළුවන් තරම් හැකි ඉක්මනින් හඳුනා ගැනීමත් උන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමත් ආශ්‍රිතයන් හැකි ඉක්මනින් ක්වොරන්ටයින් නිරෝධාන කටයුතු සඳහා යොමු කිරීමත් ඒත් එක්ක ඒ ආශ්‍රිතයන් සියලු දෙනාම PCR පරීක්ෂණ වලට යොමු කිරීමත් තමයි අපේ මේ මූලිකම මේ ශනික ක්‍රියාමාර්ගය වෙන්නේ. ඉතින් මේ ක්‍රියාමාර්ගයේ පහුගිය දින කිහිපය තුළ ඉතාමත් විශාල කාර්යභාරයක් මොකද මෙතෙක් කල් තිබුණට වඩා දැන් දින 3ක් තුළ 1000ක් විතර රෝගීන් වාර්තා වීමත් ඒතර උන්ට සම්බන්ධ ආශ්‍රිතයින් විශාල සංඛ්‍යාවක් එකවර මතුවීමත් ඒ සෑමෝම ක්වොරන්ටයින් කිරීමත් ඒ කෙටි කාලයක් තුළ විශාල අභියෝගාත්මක දෙයක්. නමුත් මේ වෙනකොට ඒ කාර්ය මේ කරමින් සෑහෙන නිමා කර ඇතන් මේ වෙනකොට මේ කාර්ය මණ්ඩලයේ සෑම රෝගියෙක්ම හඳුනාගෙන තියෙනවා. අනිත් සෑම ඉතුරු 500 ගාණක්ම නිරෝධාන ක්‍රියාවලියට ලක් කරලා තියෙනවා. ඒ මුන්ගේ සම්බන්ධකම් තිබුණු පවුල් දල වශයෙන් 700ක් පමණ නිරෝධනික අයිති 4000ක පමණ සමාජිකින් සංඛ්‍යාවක් නිරෝධානයට ලක් කරලා තියෙනවා. ඒ හැමෝම මේ වෙනකොට PCR පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් තමයි රෝගීන් මතුවෙන්නේ. මොකද මෙතෙක් මතුවෙච්ච අනිත් අය ගැන සමස්තයක් විදිහට අද උදේ වෙනකොට 1591ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඊයේ වාර්තා වෙච්ච 194ත් එක්ක
ඉතින් එතකොට මේ හැමෝම ගත්තම අනිවාර්යයෙන්ම මේ සම්බන්ධකමක් තියෙනවා. ඒ කියන්නේ කිසිම හම්බුලිසෙම නෙමෙයි මේ හැම සිද්ධියකටම මේ ආයතනයේ ඒ ආශ්‍රිතයන්ට යම් යම් සම්බන්ධකම් තියෙන අය හරහා තමයි මේක මේ රෝගීන් සියලු දෙනා දැනට වාර්තා වෙන හැම කෙනෙකුම සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අද ඊයේ දවසේදී බැංකුව වලින් පෞද්ගලික රෝහල් වලින් වාර්තා වුණු සියලුම සිදුවීම් බ්‍රැන්ඩික්ස් පොකුරත් එක්ක සම්බන්ධ මොන හරි සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක ඉතා විශාල ජාලයක්. මොකද 1000 ගාණක්. මොකද මොවුන් ඔක්කොම දැන් මේක වෙනසකට තියෙන්නේ දැන් ඊට ඉස්සර අපි දැක්ක විදිහට කඳුරකවත් එහෙම මේ විනාය නෙමෙයි මුන් සාමාන්‍ය සමාජයේ ඉඳපු අය. ඉතින් එතකොට මුන් අතර තියෙන අන්තර් සමාජික සම්බන්ධතා ගොඩක් වැඩි. ඉතින් එතකොට මේක විමර්ශන විශේෂම ආරක්ෂණ නැත්නම් සෞඛ්‍යාංශත් එක්ක වෙලා කරනවා. ඉතින් ඒකෙදි තමත් කාර්යක්ෂමව ඒ සෑම කෙනෙක් මේ හැම දෙයක්ම මේ හමු වෙන්නේ කාර්යක්ෂමව උන් හඹහා ගිහිල්ලා උන්ගේ මේ හැම කෙනෙක්ගෙම තියෙන මේ සම්බන්ධතා අනුව උන්ගේ ළඟින් ආශ්‍රය කරපු සෑම කෙනෙක්වම හඳුනාගෙන නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා පරීක්ෂණ වලට ලක් කිරීමේ ක්‍රියාවලිය දැන් සෑහෙන දුරකට ඉවර කරලා තියෙන එක තවදුරටත් ඒක නික සංකීර්ණ එක තවදුරටත් ඒ ක්‍රියාත්මක වීම පවතින. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි දෛනිකව රෝගීන් මේ වාර්තා වීම සිද්ධ වෙන්නේ. සමාජය තුළ යම් ආකාරයෙන් බීතිකාවක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් අර මන්නාරමෙන් වාර්තා වෙනකොට කන්ස්ට්‍රක්ෂන් සයිට් එක එහෙම නැත්නම් මේ ඉදිකිරීම් සමාගම් පරිශ්‍රයක ආසාදිතයෙකු වාර්තා වුණා කියන කතාව තිබුණා. ඒත් එක්ක මෙතනින් පරිබාහිරව අර අඹකඳ විල ප්‍රදේශයේ දීවරයෙකු ආසාදිත වීම පිළිබඳ කතාවක් තිබුණා. මේ සියලු දේත් එක්ක වෛද්‍යතුමනි මේ බ්‍රැන්ඩික්ස් පොකුර ඒ ආශ්‍රිතයින්ට අමතරව හුදකලා සිදුවීම් විදිහට රට ඇතුලේ මේ වෙද්දී හඳුනාගත් කිහිපයක් හෝ තිබෙනවද ආසාදිතින් වාර්තා වීම? ඒ කියන්නේ මේ පොකුරට කිසිදු සම්බන්ධයක් නොමැති. එමේ සමහර වෙලාවට මුල් අවධියේදී අපිට සම්බන්ධතාවයක් මොකද මේ කිනාට පහු විමර්ශනය කටයුතු කරගෙන යෑමේදී යම් සම්බන්ධතා සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද දැනට සමස්තයක් විදිහට කියන්න පුළුවන් ඒ තියෙන සෑම උදාහරණකදී මන්නාරමේ වෙච්ච මේකත් මුලින් අපිට වාර්තා අපි හුදකලා සිදුවීමක් හැටියට නමුත් මේ විශේෂයෙන්ම මේ ආරක්ෂක අංශ විසින් පවත්වපු මේවායිනුත් හමු වෙලා තියෙනවා යම් සම්බන්ධතා මේ ඒ කියන්නේ වෙන්න පුළුවන් සම්බන්ධතා. ඒ කියන්නේ අපිට කිසි දෙයක් නිශ්චිතවම ඔප්පු ගන්න බෑ. නමුත් මේ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ සම්බන්ධතා සමු වෙලා තියෙනවා. අර මෙතෙක් කල් අපි නිරන්තරයෙන් කතා කරේ මේක අර කමියුනිටි ට්‍රාන්ස්මිෂන් නැත්නම් ප්‍රජාවට යාම වළක්වා ගත යුතුයි කියන තැන. තාමත් අපි ඒ ආරක්ෂණ තැන ඉන්නවද? පැහැදිලිවම ඉතින් අපේ මූලික උපක්‍රම ඒක තමයි. ඒක හින්දා තමයි අපි දැන් අර අපි හැමදාම කරපු උපක්‍රම කියන්නේ මේ දැන් ප්‍රජාවට යාම වළක්වන්න නම් අපි ප්‍රජාවේ ඉන්න මේ බෝ කරන්නට පුළුවන් ආසාදිත සංඛ්‍යාව අඩු කිරීම තමයි මූලිකම මේ උපක්‍රමය වෙන්න ඕනේ. ඒ හින්දා තමයි අපි පැහැදිලිවම මේ සෑම රෝගියෙක්ම දින කිහිපයක් ඇතුළත විශාල දැන් පහුගිය දවස් 14 ඇතුළත PCR පරීක්ෂණ මම හිතන්නේ සිද්ධ කරලා තියෙනවා 50000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඒක නිකන් හම්බුලෙන් සිද්ධ කරපුවාට නෙමෙයි ටාගට් කරලා. ඒ කියන්නේ අපි විමර්ශනයේදී හම්බෙන උන්ගේ ආශ්‍රිතය කියලා හිතන්නට පුළුවන් සෑම කෙනෙක්ම PCR පරීක්ෂණ ලක් කරලා තව ප්‍රතිඵල එන්නත් තියෙනවා. ඉතින් එතකොට එහෙම කිරීමෙන් කරන්නේ අපි මේකේ මේ දැන් මේ මූලිකවම මේ තව ප්‍රජාවේ ඉන්න පුළුවන් උන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධ ආසාදිතයන් හැකිපමණ ප්‍රජාවෙන් ඉවත් කර මේ ඉවත් කිරීම. ඉතින් ඒක තමයි අපි එදත් අපි මීට ඉස්සරත් අපේ පොකුරු ආප් වෙලා කරපු උපක්‍රමයේම ඒකමයි. ඉතින් අපි මෙතනදි පාවිච්චි කරන්නේ ඒකමයි. හොඳයි. මේ වෙද්දී වෘත්තීය සෞඛ්‍ය සහ ඒ වගේම පාරිසරික මේ කියන අංශය පිළිබඳ අධ්‍යක්ෂතුමන් අපි සමග ඉන්න නිසා ඉතාමත් වැදගත් වේවි. දැන් මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිදුවීම ගත්තිරදී අපි දැක්කා එම ආයතනීය ආසාදිතින් වාර්තා වුණා. අපි වෙලාව බලමු ඉස්සෙල්ලා. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. හොඳයි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ ආසාදිතින් වාර්තා වුණා. ඉන් පස්සේ උන්ගේ කොග්ගල වේවා, ඉන් පසු අනෙකුත් ආශ්‍රිත ප්‍රදේශවල තිබිච්ච වගේම ඊයේ දවසේ වෙද්දී කොල්ලුපිටියේ තිබෙන ප්‍රධාන ශාඛාවේ ආසාදිතින් වාර්තා වීම සිද්ධ වුණා. ඇත්තටම අධ්‍යක්ෂතුමනි, ඇයි මේ තරම් මේක ආයතනයක් ඇතුළේ මෙච්චර මේක පැතිරෙන්නට හේතු වුණේ මොකක්ද? සාමාන්‍යයෙන් මේ සේවා ස්ථානයක් යනකොට කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා මම හිතන්නේ අපි ඉස්සර දැනගන්න ඕනේ මේ වගේ දෙයකට උත්තර දෙනකොට. සේවා ස්ථානයක් වුණාම මේක රජ ආයතනයක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, රජයට අනුබද්ධ. නමුත් මේකට මේ ආයතනයට මහ ජනතාව පැමිණෙනවා. හෝ මහ ජනතාව එතන සේවය කරනවා. එතකොට මේ අය අතරේ යම් යම් අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති වෙනවා. මොකද අපි අපේ මාර්ග ප්‍රදේශවල කොහොම සඳහන් වුණත් අපි පුළුවන් තරම් අවම කරන්නයි කියලා කියනවා. ඒ වැඩ කරන සේවකයන් අතර නැත්නම් පැමිණෙන මහ ජනතාව සහ සේවකයන් අතර ඇති වෙන්න පුළුවන් සම්බන්ධතා සහ බැරියර්ස් නැත්නම් බාධක ඇති කරන්නයි කියනවා ඒ අතර වෙන්නේ. නමුත් මේ බාධාක
නැත්නම් අපි දීලා තියෙන උපදෙස් යම් ආකාරයක පිළිපැදීමේ යම් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු වෙච්ච අවස්ථාවක මොකද මේ මිනිස්සු අතර මේක කරනකොට නැවත නැවත මතක් නොකළොත් අපිට අමතක වෙනවා. නමුත් මේක වෙන්න පුළුවන් දෙයක්. ඒ අවස්ථාවකදී මේ වගේ දෙයකට වෙන්න පුළුවන් තියෙන ඉඩ කඩක් තියෙනවා. දැන් කර්මන් ශාලාවක් ගත්තහම එක තැනක මැහෙන කෑලි ටික ඊළඟ ඒකකයට යනවා. එතනින් පස්සේ අනිත් ඒකකයට යනවා. මේක හැමෝම අල්ලලා යන එකක්. ඒ වගේම මේවට සුපර්වයිසර්ස්ලා ඉන්නවා. උන් නිරන්තරයෙන් එකට ගැටෙනවා. කැම ගන්න ගියත් තියෙන්නේ බොහොම සීමිත ඉඩ කඩක්. මේ ආයතනය ගත්තහමත් මේවයි සනීපාරක්ෂක කටයුතු සඳහා මෙන් කර තිබුණු ඒවා පිළිබඳ යම් කතිකාවක් තිබෙනවා. පුළුවන්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය යටතේ කම්හල ඇතුළේ පවත්වාගෙන යන්න? ඔව්. මොකද මේක අලුත් දෙයක් නෙවෙයි. දැන් පහුගිය මේ කොවිඩ් තර්ජනය ඉවර වෙනකොටම තර්ජනය තියෙද්දිම අපි මේ සඳහා මාර්ගෝපදේශ එළියට දැම්මා. ඒ මාර්ගෝපදේශ අනුව විශේෂයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යටතේ තියෙනා වූ කම්හල්. ඒ කියන්නේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් අපි කලාප කියලා කියන්නේ. මේ වෙළඳ කලාපවල ආයතන තමයි ඉස්සලම විවෘත කළේ. ඒ කර්මාන්තශාලා විවෘත කළේ. කර්මාන්තශාලා විවෘත කරනකොට අපි සීමිත සේවක සංඛ්‍යාවකින් තමයි විවෘත කළේ. නමුත් මේ සේවක සංඛ්‍යාව ටිකින් ටික වැඩි කළා. බොහෝ කර්මාන්තවල අද වෙනකොට පහුගිය කාලේ වෙනකොට 100ක් පරිමදාරිතාවට ගිහිලා තියෙනවා. ඒ ධාරිතාවට ගියේ අපි දීපු උපදෙස් පිළිපැදීම තුළ. නැත්නම් ඒ පිළිපැද්දා නම් ඒ ඇයට මේ තත්ත්වයට එන්න බෑ. ඒ කියන්නේ නොකල හැකි දෙයක් නෙවෙයි, කළ හැකි දෙයක්. නමුත් ඒක නොකඩවා කළ යුතු දෙයක්. හොඳයි. අපිට මේ සම්බන්ධයෙන් හැදුණු වීඩියෝ පටයකුත් තිබෙනවා. අපිට ඒත් මේ කතා කරන ගමන්ම අවධානය යොමු කරගන්නට පුළුවන්. අපි මේ වැරදුණු තැනින් ඒ කියන්නේ මේ වැඩේ පටන් ගත්ත තැනටම ගියොත් එහෙම කම්හලක් ක්‍රියාත්මක වෙනවා. මොකද දැනට කටුනායක යම් ආකාරයෙන් ආසාදිතින් වාර්තා වෙමින් පවතිනවා. නිදහස් වෙළඳ කලාපේ වගේම බියගම ආසාදිතින් වාර්තා වෙලා තිබුණා. මේ සියලු දේත් එක්ක කම්හල් ක්‍රියාත්මක වෙනවා. මොකද මේවා නවත්තන්න බෑ. ඕඩර්ස් ඇවිල්ලා මේ ක්‍රියාවලිය යන්නටම ඕනේ. ඒ නිසා කම්හල් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නම් අපිට පියවරින් පියවර පැහැදිලි කරලා දෙනවා නම් කොහොමද ක්‍රමවේදය වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් ගත්තොත් මේ රෝගේ බෝ වෙන්න පුළුවන් ක්‍රම ටිකයිනේ තියෙන්නේ. ගොඩක් නැහැ. එකක් තමයි ඍජුවම අපි කහිනකොට නැත්නම් කිමිහිනකොට ඒ වගේ අවස්ථාවක අපෙන් පිට වෙන කෙළබින්දේ තව කෙනෙකුට යන්න පුළුවන් කිලිම ඍජුවම. එහෙම නැත්නම් අපි තව කෙනෙක් තියෙන රෝගියෙක්ව ස්පර්ශ කිරීම තුළින් අපේ ඇඟට මේ වෛරසය එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෛරස වෙන කොහරි තැවරිලා තිබල ඒවා අපි අතින් අල්ලලා යම් ආකාරයෙන් අපේ ඇඟට ඇවිල්ලා අපේ ශරීරය ඇතුළෙන් එන්න පුළුවන්. මුඛය, නාසය, ඇස් හරහා මේක ඇතුල් වෙන්න පුළුවන්. ওই ක්‍රම තුන තමයි තියෙන්නේ. එතකොට මේ ක්‍රම තුන වැළැක්වීම තමයි මේකට කරන්න ඕනේ අවශ්‍යතාවය වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි ඒ ආයතන වලට දීපු මාර්ගෝපදේශවල සඳහන් කළේ සෑම පුද්ගලයෙක්ම ආයතනයට ඇතුළත් කිරීමට පෙර යම් අන්දමක සොයා බැලීමකට ලක් කළ යුතුයි කියලා. ඒ උදාහරණයක් ගත්තොත් ඒ අයට උණ තියෙනවා නම් ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයව ආයතනයට ඇතුළත් කරගන්නේ නැහැ. ඇතුළත් කරගන්නව විතර නෙවෙයි සමහර ලාවට සමහර ආයතනවල ප්‍රවාහන පහසුකම් දෙද්දී අපි කිව්වා ප්‍රවාහන පහසුකම් පවා ලැබෙද ඒ බස් එකකටවත් ඇතුල් කරගන්න එපා කියලා. එතකොට එය එතනින් යම් ප්‍රමාණයක් අඩුවීමක් වෙනවා. ඒ කියන්නේ එය මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් එය පැත්තකට යනවා. ඊට පස්සේ අපේ ආයතනයට එන අයව රෝග ලක්ෂණ නැත්නම් විතරයි ගන්නෙ. ඒ අයට මාස්ක් එකක් පැළඳීම අනිවාර්ය කරලා තිබුණා. ඒ වගේම ඒ අය අත්සේදීම අනිවාර්ය කරලා තිබුණා. අත්සේදීම සබන් යොද්ද අත්සේදීම නියමාකාරයට තප්පර 30ක්වත් අවම වශයෙන් අත්සේදීම. ඒක අනිවාර්ය කරලා තිබුණා. ඒ වගේම අපි අයට උපදෙස් දුන්නා වැඩපළේ රාජකාරී කිරීමේදී අවශ්‍ය වන්නා වූ පරතරය තියාගන්න. අවම වශයෙන් මීටරයක හොඳ නම් මීටර දෙකක් නම් පුළුවන් නම් හොඳයි. අවම වශයෙන් මීටරයකවත් පරතරයක් තියාගන්න ඕනේ කියන එක අපි එයාට දීපු මේක. ඒ වගේම මේ මීටරේ පවත්වා ගැනීම සෑම තැනදීම වැඩ කිරීමේදී පමණක් නෙවෙයි කැමරට යෑමේදී ආයතනයට ඇතුල් වීමේදී ආයතනෙන් පිට යෑමේදී ඒ සෑම අවස්ථාවෙදීම මේක කළ යුතු බව දැනුම් දීලා තිබුණා. ඒ වගේම අපේ අදහස වුණා මේ පෘෂ්ඨයන් විශේෂයෙන් අපි කිව්වා පෘෂ්ඨයකට අත තියලා අපේ ඇල්ලුවම අපිට හැදෙන්න පුළුවන් කියලා. එහෙමනම් මේ පෘෂ්ඨයන් සේරම විස බීජ හරණය කිරීමත් ඒකේ එක අංගයක් වුණා. මේ වගේ පෘෂ්ඨයන් මෙතන බැසිකලි ඒ අවශ්‍ය එයා ගැටෙන්න පුළුවන් සියලුම තැන එක්තරා කාලයකට අනුව වරින් වර
නිසි ආකාරයට විස බීජහරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වුණයි ෆැක්ටරිස් පවත්වාගෙන යන්න. ඒ වගේමයි ඒ අයට මේ වෙනම හිතුණ කෙනෙක් හිටිය කියලා ආයතනය තුළදී රෝගී වෙනවා කියලා. ඒ අයව වෙන්කර තබා ගැනීමට රෝහලට යොමු කරනත් එක්ක වෙන්කර තබා ගැනීමට වෙනම කාමරයක් පවා හදන්න කියලා අපි දක්වලා තිබුණා. මේක වැදගත්ම දේ තමයි මේ සඳහා කටයුතු කිරීමට අපි ඒ සඳහා කේන්ද්‍රගත පුද්ගලෙක් ඒ ආයතනෙන් හඳුනාගත්තා. හුඟක් ආයතනවල දැන්ටමත් අපි හඳුනාගෙන තියෙනවා. ආයතන කීපයක හැර බොහෝ ආයතනවල අපි ඒ කේන්ද්‍රගත පුද්ගලයන් ඒ තුලින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපි ක්‍රියාත්මක කරලා තිබුණා එදා ඉඳලම. වෛද්‍යවරයෙකු සිටිය යුතුයි කියන දේ අනිවාර්ය නිර්දේශයක් වෙනවද මේ කම්හලකට? නෑ. එක ආයතනවලට දීලා තියෙනා වූ මාර්ගෝපදේශ අපේ නෙවෙයි. ආයෝජන මණ්ඩලයේ යම් මේවා තියෙන කොන්දේසි. ඒ කොන්දේසිය අනුව එක්තරා සේවක මණ්ඩලයකට මෙන්න මේ ආකාරයේ කාර්ය මණ්ඩලෙ සිටිය යුතුයි කියලා ඒ අයක තියෙනවා නම් ඒ අනුව තිබෙයි. නතු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙච්චර තිබිය යුතුයි කියලා නිර්ණායකයක් දාලා නැහැ. දැන් මේ කම්හල ඇතුලේ කතාවේදී සේවක සේවිකාවන් ආපු කතාව තමයි ලොකු ඕඩර් එකක් තිබුණා. උණ තියෙන තත්ත්වයට තිබුණත් ඔවුන්ව වැඩ කරන තැනට යොමු වුණා. මොකද ඒ දවස්වලදී කියවෙච්ච කාරණයක් වෙලා තිබුණේ මේක මේ දවස්වල වෛරස් එකක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් නෑ කියලා. ඒ නිසා එවැනි සරල තැනකට නොගත යුතුමයි උණ තියෙනවා නම් කියන කාරණේ අපි අනිවාර්යෙන්ම අවධානය කරන්න ඕනේ. හොඳයි. එම උපදෙස් නිසියාකාරව ලැබී තිබුණා. නමුත් ඒවා පිළිපැදීම අවශ්‍යයි. හොඳයි. ඒ නිසා මේ වෙලාවේ යම් ආකාරයකින් මේ සාර්ථකව පාලනය කරගත්ත ක්‍රියාවලියක් යම් තැනකදී බිඳී ගියේ යම් යම් කළ යුතුකම් ඔබට දබා දීලා තිබුණු උපදෙස් පිළි නොපැදීම නිසා. ඒ නිසා අපි මේ යලිත් මේ දේවල් මතු කර කියන්නේ ආයතනගතව දැන් ආයතන ක්‍රියාත්මකයි. රට වහලා බෑ. මේ මොහොතේ රට ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මේ පවතින තත්ත්වයක් එක්ක ක්‍රියාත්මක වන්නට නම් මේ ලබා දෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුමයි. විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේ වෙද්දී මේ ආරම්භය මුල කොහෙද කියන දේ පිළිබඳ දැනට හොඩුවාවක් තියෙනවද? ඒ පිළිබඳ විවිධාංශනින් අපි විමර්ශනය කරමින් යනවා. ඉතින් ඒකටම හිතන මෙතනදී මේ කොතනින්ද ආවේ කියන එකට ඒක පැහැදිලි මේ උත්තරයක් තාම නැහැ. නමුත් ඒක විමර්ශනය කරනවා නම් පැහැදිලිවම මෙහෙමද අපි තේරුම් ගන්න ඕන අපි හැමදාමත් කියපු දේ තමයි මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඒතර මේ අවදානම කවදාවත් පහව ගියේ නැහැ. රට තුල කියන්නේ ලෝකයේ මේ වසංගත තත්ත්වයේ පවතින තාක්කල් ලෝකේ සෑම රටකටම මේ අවදානම තියෙනවා. විශේෂයෙන්ම අප වගේ රටක් ගත්තම දැන් අපිට මේ කියන්නේ මේ අපි දැන් දූපතක් වුණාට දැන් අපි දන්නවා නිරන්තරයෙන්ම අපි පහුගිය කාලේ 50,000කට ආසන්න අපේ ශ්‍රමිකයන් අපි රටට ගෙන්න ගත්තා. ඒත් ඔය ආපු අය අතර 1,500ක් විතර ආසාදිතව හිටියා. දැන් උන්ගේ වැඩි දිනක ආසාදිත වෙන්නේ පළමු දින 7 තුල. ඒ කියන්නේ ඒතර මේගොල්ලෝ එයාපෝට් එක හරහා එනකොටම රටට එන්නෙම ආසාද. අපි දැන් ඒක අපි ඒකට අපි අභියෝගයක් හැරලා අරගෙන ඒක හොඳින් කළමනාකරණය කරපු හින්දා තමයි අපිට ඒකෙන් බලපෑමක් ඇතුව නිරෝධාන ක්‍රියාවලියකට ලක් කරලා මේවා කරේ. ඉතින් ඒනට හැමතිස්සෙම මේ තුල රට තුල යම් රෝගීන් සංඛ්‍යාවක් හිටියා මේ ක්‍රියාවලිය තුල. ඒතර අපේ දැන් රෝහල් පද්ධතිය ගත්තම පහුගිය 6 මාසයක් තුළ දල වශයෙන් රෝගීන් 150ක් 200ක් රෝහල් පද්ධතිය තුල හිටියා. තව ඕනෑම අවස්ථාවක 10,000ක් විතර මේ නිරෝධාන කඳවුරු වල හිටියා. ඒ නිරෝධාන කඳවුරු වලින් නිරන්තරයෙන්ම රෝගීන් මේ වාර්තා වුණා. ඉතින් ඒ වගේ පසුබිමක් තුල සුළු තැනක වෙන අත්පසුබිමකින් උනත් මේ රෝගය කෙනෙක් දෙන්නෙක් මේ අපිට ඒ හැකියාව 0.0 කියලා අපිට කියන්න බැහැ. දැන් ඊටත් අමතරව අපේ අසල්වැසි ඉන්දියාවේ හැම විශාල වශයෙන් දැන් මේ රෝගය පැතිරෙනවා. ඉතින් අපි දන්නවා නිරන්තරයෙන්ම යම් යම් මුහුදු මාර්ග හරහා දීවරයන් අතර කොච්චර ආරක්ෂක වැඩපිළිවෙලක් තිබ්බත් නිරන්තරයෙන් මේක අධීක්ෂණය කළත් යම් මේ විදිහකට මේ අපිට නිරන්තරයෙන්ම නාවික හමුදාවත් ආරක්ෂකයන්සත් සෞඛ්‍යයන්සත් සමට හොයාගන්නවා මේ සමහර දීවරයේ මුහුදේදී සම්බන්ධකම් පවත්වපු අය. ඒ වගේ කියන්නේ අපිට 100%ක් මේක මේ රටට ඇතුල් වීම පාලනය අපි මොන තරම් උත්සාහ කරත් යම් අවකාශ තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ඒ අවදානම ඕනම වෙලාවක තියෙන. ඒකයි එතනදී වෙන්න ඕනේ අපි එතනදී ඒ අපේ මේ පුද්ගල කියන උපදෙස් පිළිපැද්දා නම් ඒ ආයතන වලට තියෙන උපදෙස් පිළිපැද්දා නම් මේ මෙවැනි තත්ත්වයක් ආවා වුණත් මේක මේ ආයතන තුල ප්‍රචලිත වීම පාලනය කරගැනීමේ හැකියාවක් තිබ්බා. ඒ කියන උපදෙස් හරියට පිළිපැදලා තිබ්බනම් පැහැදිලිවම. දැන් මෙතනින් පස්සේ අපිට ඊළඟට මාධ්‍ය ඇතුළේදී මතු කරන කාරණේ මේවා අපි දැක්ක සමාජ මාධ්‍ය ඇතුළේදී තවත් බරපතල ආකාරයේ තවත් ආසාදිත පොකුරක් පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි කියලා 35000ක් සේවකීන් සිටින කටුනායක වෙළඳ කලාපය පිළිබඳ. ඒ තරම් බරතැබීමක් අවධානයක් තියෙනවද මේ විදිහ අවධානම?
අවධානමක් කියන්නේ මෙහෙම අවධානම කියන එක හැම කියන්නේ අවධානම හැමතිස්සෙම මේ ගෝලීය මේ වසංගත තත්ත්වවල තියෙනවා. ඉතින් හැබැයි අවධානම අවම කර ගැනීම තමයි අපි හැම ඉතින් අවම කරගන්න පුද්ගලයන්ට කරන්න කියලා උපදෙස් මාලාවක් තියෙන. ඒ කියන්නේ හැමතිස්සෙම හැකි හැම අවස්ථාවෙම පුද්ගල දුරස්ත භාවයේ තියාගන්න ඒ මුඛ ආවරණයක් නිසි ප්‍රමිතියෙන් එකක් හරියට පළඳන්න. එතකොට මේ තමුන්ට සුළු හෝ රෝග ලක්ෂණයක් මොනවා හෝ සුවසන ආබාධයක් තියෙන අවස්ථාවක ජනතාව ගැවසෙන තැන්වලට යන්නට එපා. දැන් ඔය උපදෙස් ටික පැහැදිලිව කියලා තිබ්බයි. නමුත් එතනදී අපිට පැහැදිලිව දැන් මෙතන තියෙන දේත් මේ උපදෙස් ඒ ආකාරයෙන් පිළිපැදලා නැහැ කියන එක. ඒ කියන්නේ ඒතර අද ඒ කියන්නේ වරුන් තරම් උණ රෝගී තිබිච්ච අය වැට මේ ගිහිල්ලා තිබුණා. දැන් ඉතින් ඊට අමතරව ආයතනයක් විදිහටත් අපි ඉල්ලුවේ මේ ආයතනෙත් මේ යම් කිසි විදිහකට අපි දැන් ආයතනයට ඇතුල් වෙද්දී මේ උෂ්ණත්වය පරීක්ෂා කරන එකේ අරමුණ මොකද්ද? උණ තියෙන කෙනෙක් ආයතනය තුළට ඇතුළු වීම වළක්වන්න. මොකද අපි දන්නවා මේ කර්මාන්ත ශාලාවක තියෙන මේ පරිසරය ඉතාමත් සංවෘත පරිසරයක්. ඉතින් එවැනි තැනකට එක්කෙනෙක් ආවොත් මේ වගේ සුවචන මාර්ගයෙන් පැතිරෙන රෝගයක් ඉතාම ක්ෂණිකව පැතිරීමේ හොඳ අවකාශයක් තියෙනවා. ඉතින් එතකොට ඒක වළක්වන්න නම් එවැනි අය ඇතුළු වීම වළක්වන්නට ඕනේ. ඉතින් එතනත් එහෙම උෂ්ණත්වයේ බලන්නේ කියන්නේ ඒකයි. ඒ වගේම තමයි උණ රෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැහැදිලි උපදෙස් දුන්නේ එතනින් ඔහුව ඉක්මන හැකි ඉක්මනින් ඉවත් කරන්න කියලා. නමුත් මේ අවස්ථාවේදී අපිට පැහැදිලිවම පේන හිම ඉවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. උන්ගේ සේවයට යොදා ගැනීම කලක් තිබිලා තියෙනවා. ඉතින් එහෙම වුණාම අනිවාර්යයෙන් මේ වගේ විශාල පොකුරක් මතුවීමට ඉවහල් වෙන පරිසර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ඔබ දකින්නෙත් මේ විශේෂයෙන්ම පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂක පිළිබඳ ආයතනය විසින් සකස් කරන ලද ඔබ දැනුවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ වුණු වීඩියෝ පටය. ඒ අනුව කොයි තරම්නම් ඔබ අතින් ආයතනගතව ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු වැරදි සිද්ධ වෙනවද? මේ සියලු දේ හරහා අවදානම සමාජය තුළ නෙමේ මුළු ලෝකය තුළම පවතින වෙලාවකදී ඔබ ඒ කොයි තරම් පහසුවෙන් Tamanට ඒක ලබා ගන්නවද කියන දේ මේ දකින දේවල් වලින් ඔබට පැහැදිලි. ඒ නිසා හැම තැනකදීම ආරක්ෂා විය යුතුයි කියන දේ තමයි මතක් කරන්නේ. එහෙම නොවෙන්නට මේ පාලනය කරගැනීමේ හැකියාවක් නැහැ කියන කාරණේ. ඊයේ දවසේ වෙද්දී අධ්‍යක්ෂතුමනි මේ බැංකු කිහිපයක් ආශ්‍රිතව ආසාදිතින් වාර්තා වීම සිද්ධ වෙලා තිබුණා. මේක එක්තරා විදිහකින් අර්ථකථනය කරන දැන් මුදල් එක්ක කරන ගනුදෙනු කියන්නේ මුදල් කියන්නේ හැමෝම අතර සංසරණය වෙන දෙයක්. ඒ නිසා යම් ආකාරයකින් අවධානම වෙදී යාමක් මෙතනදී සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ. බැංකු පද්ධතිය ඇතුළතදී කොයි විදිහටද ක්‍රියාත්මක විය යුත්තේ? බැංකුවක් ගත්තාම බැංකුවත් තව සේවා ස්ථානයක්. මෙතනටත් මහ ජනතාව එනවා. සේවා ස්ථානවල වගකීම වෙන්නේ මහ ජනතාවට රෝගය ඇතිවීමෙන් වළක්වා ගන්න. ඒක එක වගකීමක් වෙනවා. ඉතින් මේ වගකීම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය හැකියාව තියෙනවා. හැබැයි බැංකුවලින් බැංකුව අපිට අයින් කරන්න බෑනේ. මොකද බැංකුව අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. නමුත් සේරම ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකට යන්න ඕනේ. ඒ වුණත් අපිට බැංකුවලට යන්න නැතුව ඉන්න පුළුවන්. ගෙදරින් නම් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් අපේ රට තාම බැංකුවට නොයා යුතු තත්ත්වයට ඇවිල්ලා නෑනේ. එහෙමනම් අපිට බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න වෙනවමයි. ඉතින් හැබැයි මුදල් නෝට්ටුවට වඩා අපි එතනදී අපි හැසිරෙන්න වූ ආකාරය වැදගත් වෙනවා. මම අර කිව්වා වගේ මේ බැංකුවට ඇතුල් වීමේදී තමන් පිරිසුදු වෙන්න ඕනේ. මොකද අත් පිරිසුදු කර ගැනීම මම හිතන්නේ මේ අත් පිරිසුදු කිරීම සෑම වෙලාවෙම වැදගත් වෙනවා මේ වගේ රෝග වලට. මේ වගේ රෝග වලින් බේරෙන්න නම් අත් පිරිසුදු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද හැබැයි අත් නිකන් අත් එක කොහොමද මම දැකලා තියෙනවා බැංකුවට යනකොට අපිට යනකොට එළිය සබන් තියෙනවා. මේ පොඩ්ඩක් අත ටික මෙයා කරලා මෙහෙම කරගෙන යනවා. මොකද මේ ආරක්ෂක නිලධාරියා අත හොදන්න කියන නිසා. යන්තම් අත තෙමාගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක මේ රෝගෙන් ආරක්ෂා වීමට හේතු වෙන්නේ නැහැ. එතකොට අපි අත්සේම හොඳට සෝදාගෙන සබන් යොදාගෙන තප්පර 30ම සෝදාගෙන යන්න ඕනේ. ඒ වගේම මාස්ක් එක පැළඳීම අවශ්‍ය වෙනවා. ඊළඟට අපි ඩිස්ටන්ස් එක තියාගන්න ඕනේ. තප්පර කීපයක් දෙන්න අධ්‍යක්ෂතුමනි අපි ඉක්මනින් වෙලා. හොඳයි. අප මේ මොහොතේ කතා කරමින් සිටියේ බැංකු පද්ධතියට ආශ්‍රිතව බැංකු ක්‍රියාත්මක වීමේදී කොයි විදිහටද ගනුදෙනුකරුවන් සහ සේවකයන් විදිහට ආරක්ෂා විය යුත්තේ කියන කාරණේ කතා කරමින් හිටියේ. ඔව් ඒ වගේම බැංකුවල තියලා තියෙනවා. දැන් ඉස්සර අපි රට දියුණු වෙනකොට අපි බැංකුවේ නිලධාරීන් සහ අපි අතර පරතරය අඩු කළා. මොකද ඒ අතර මේසෙ විතරයි කිසිම ආවන්නක් නැහැ. නමුත් ඒ අවශ්‍ය උපදෙස් දෙන්න හැටියේ බැංකුවල සෑම කෙනෙක් තාමත් ඒ අවශ්‍ය බාධාවක් නැත්තම් ස්ක්‍රීන් එක ඉස්සරහට දාලා විනිවිද පෙන්වන මේකක් දාලා මේ පුළුවන් විදිහට ඒ හදලා සකස් කරලා මේ වැඩේ පවත්වාගෙන. ඉතින් ඒකට අපි ගරු කිරීම අවශ්‍ය වෙනවා. ඒක එක්ක අපි වැඩ කරන්න ඕනේ. ඒ වගේමයි බැංකු වලට යෑම වගේ දේවල් අත්‍යවශ්‍ය අවස්ථාවලට විතරක් සීමා කරගන්න ඕනේ. නැත්තම් අපි නිකරුණේ බැංකු වල කිසිම ආයතනයකට. බැංකු වල ඕනෑම ආයතනයකට අනවශ්‍ය අන්දමින් ගැවසීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නේ පුළුවන් තරම් ඒවට අවම කරගන්න පුළුවන්. මේ වගේ ආකාරයට අපිට මේක බැංකු
අයදී මහජනතාව හැටියට කරගන්න පුළුවන්. ඒ වගේම බැංකු වලට පුළුවන් වෙන්න ඕනේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න. දැන් වතුර තිබුණාට සබන් තියලා නැත්නම් එතන අත හොදා ගන්න බෑ. ඊළඟට අපි බිම සලකුණු කරලා නැත්නම් කොහොමද පරතරය තියාගන්නේ කියලා ඒ අය පුරුදු විදිහට එක්කෙනා පස්සේ එක්කෙනා යන්න පටන් ගන්නවා. ඒතර පරතරය තියාගන්නේ කොහොමද? ඒ වගේමයි මොකක් හරි සිස්ටම් එකකට ඒ අය වෙලා වෙනකන් තමන්ගේ කවුන්ටර් ඇතුළට ගෙන්න ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේමයි මේ ආර්ස්ක නිලධාරීන් නම් ඒක කොහොමත් කරන මම දැකලා තියෙනවා. හුඟක් වෙලාවට මාස්ක් එක පළඳිනවාද කියලා. මොකද මාස්ක් එක හරියට දිගටම පැලඳගෙන ඉන්න ඕනේ. නැත්නම් වෙන්නේ මොකද මාස්ක් එක භාගයට පැලඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඇතුළට ගියහම ගලවනවා. ඉතින් එහෙමයි අපි දැකලා තියෙනවා. ඉතින් අතන යෑමට විතර මාස්ක් එක දාගන්න නැත් ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලින් වැළකෙන බවට තහවුරු කර ගැනීම මම හිතන්නේ ආයතන පරිපාලනයේ වගකීමක් වෙනවා. මොකද ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා බැංකුවලදී. මුදල් පාවිතයේදී විශේෂයෙන්ම කතා බහට ලක් වුණා. දැන් සමහර වෙලාවලදී කියනවා මුදල් වල වෛරසය මෙන්න මෙච්චර දින ගණනක් තියෙන්නට පුළුවන් වගේ කතිකාවන් අපි දැක්කා මාධ්‍ය තුල පළ වෙලා තියෙනවා. මුදල් භාවිතයේදී කොයි විදිහට ජනතාව අවධානය යොමු කළ යුත්තේ? අපි කැමති සාමාන්‍යයෙන් මේ පුංචි දේවල් ගැන කතා කරන්න ගොප වෙලාවට. නමුත් මුදල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සම්භාවිතාවක් තියෙනවා මුදල් හරහා මේ රෝගේ විලක්වීම. නමුත් ඒ මුදල් උනත් මුදල් අතගෑමෙන් පසු අපි අල්ලනවා නම් අපි ඒ අත් පිරිසුදු කර ගැනීමෙන් තොරක මූණ අතගෑමටවත් වෙන දෙයකට පාවිච්චි කළ යුතු නැහැ. ඒකෙන්ද පුළුවන් තරම් මුදල් අවමන විදිහට වැඩ ගන්නවා නම් මුදල් පාවිච්චි කළොත් තමන්ගේ අත් දෙක වෙනම තියා ගන්න ඕනේ. සෑම අවස්ථාවකම අත් දෙක පිටු සබන් නැති අවස්ථාව දැන් සමහර එක සැරයක් හොදාගත්තට පස්සේ දෙවෙනි සැරේට සමහරලාට සබන් දාන්න ඕනේ නැති වෙන්න පුළුවන්. සැනිටයිසර් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සමහර අය සැනිටයිසර් පළවෙනියටම පාවිච්චි කරනවා. ඒක නම් ගැලපෙන්නේ නැහැ. මොකද සැනිටයිසර් වගේ දෙයකින් අර සම්පූර්ණ විසබීජයක් කරන්න පුළුවන්. නමුත් ලෝඩ් එක වැඩි වුණාම සබන් වලින් තමයි හොඳටම විසබීජ ඉවත් වෙලා යන්නේ. ඒක දෙයක් කරලා ඊට පස්සේ මුදල් වගේ දෙයක් අත ගෑවොත් ඒ වගේම මුදල් සමහර අදාතව මුදල් යම් ආකාරයට විසබීජ හරණයට ලක් කිරීමේ ක්‍රම යම් කතා කරමින් තිබුණා. ඒවා කොච්චර දුරට ප්‍රායෝගිකව සාර්ථකද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ මිනිස්සු කියන්න පුළුවන් එක එක යෝජනා. නමුත් මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ සාර්ථකතාවය මම දන්නේ. හොඳයි. අපි කර්මාන්ත ශාලා පිළිබඳ කතා කරා. ඒ වගේම ඊයේ දවසේදී ආසාදිතින් යම් ආකාරයෙන් වාර්තා වුණු බැංකු පද්ධතිය පිළිබඳ යම් අවධානය යොමු කරා. සාමාන්‍ය සමාජයට එන විට දැන් මුඛාවරණය කියන දේ සමහර රටවල් වල නම් දඩ ගහලා පමුණුවන තැනටපත් වෙලා තියෙනවා. සහ ශ්‍රී ලංකාවෙත් එවැනි තැනකට ඉදිරියේදී යාමට නියමිතව තිබෙනවා. මුඛාවරණ පැළඳීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ ටිකක් පැහැදිලි කරමු අපි. මුඛාවරණය පැළඳීම අත්‍යවශ්‍ය කියලා කියනවා. බලමු මොකද ඒක නොකියුවොත් අඩුපාඩුවක්. කවුරු හොයන්න පුළුවන් ඇයි මුඛාවරණ පැළඳෙන්නේ කියලා. මේක මගේ නිදහස. සමහර රටවල් කියන්නේ මගේ නිදහස මට ඕන විදිහට මම පැළඳෙන්න. මට ඕන නැත්නම් මම මුඛාවරණ පැළඳෙන්නේ නැහැ. නමුත් මුඛාවරණේ පැළඳීමෙන් අපි සෑම දිනකටම කරගන්නේ ආරක්ෂාවක්. බොහෝ විට මුඛාවරණය පැළඳුනහම පැළඳගෙන ඉන්නකොට රෝගයක් තියෙන පුද්ගලයාගෙන් විස බීජ එළියට යන්න එක නතර වෙනවා. ඒ වගේමයි ඒ ප්‍රමාණයට නොවුනට පරිසරයෙන් තියෙන විස බීජ Tamanට පැමිණෙන එකත් නතර වෙනවා. හැබැයි අවශ්‍ය වෙන්නේ සෑම පුද්ගලයාම හිතනවා නම් Taman කොවිඩ් රෝගේ නැත්නම් කොවිඩ් වෛරසය දරන්නෙක් විය හැකියි කියලා. එහෙමනම් මම කිසිම කෙනෙකුට වෛරසය එළියට නොදිය යුතුයි කියලා සෑම දෙනාම වෛරසය මුඛාවරණ පැළඳියොත් වෛරසයක් එළියට යන්න විදිහක් නැහැ. නැත්නම් ඒ යෑම අවම වෙනවා. අවම වීම තුළ අපිට කොවිඩ් තර්ජනයෙන් බේරෙන්න පුළුවන්. කොවිඩ් තර්ජනය මර්ධනය කරගන්න අපිට පුළුවන් වෙයි. එහෙමනම් ඒක නිසා තමයි අපි කියන්නේ මාස්ක් එක පාවිච්චි කළ යුතු කියලා. විශේෂයෙන්ම අපි නම් අපේ වෘත්තීයනයකදී කියන්නේ සියලුම කර්මාන්ත ශාලාවල කෑම ගන්නා වේලාවේදී හැර විශේෂයෙන්ම කෑම ගන්න මොහොතේදී හැර කෑම ගන්න එතකොට ඒ මොහොතේදී පමණයි. කෑම ගන්න ඇතුළට යනකොට නේ කෑම ගැනීමට අවශ්‍ය වෙලාවෙදී පමණක් මුඛාවරණ ඉවත් කරන්න. අනිත් සෑම වෙලාවෙම කර්මශාලාවේ වැඩ කරද්දී නැත්නම් සේවා ස්ථානයේ වැඩ කරද්දී මුඛාවරණය පැළඳගෙන සිටිය යුතුයි කියන මතය තමයි අපි. දැන් ඔතනින් ටිකක් පරිබාහිරව ගියොත් අපි මම හිතෙන් ඉන්න මේ මුඛාවරණ කාරණේ අපි ගත්තෙමු. මොකද වරායට ගියොත් එහෙම වරායේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි තවදුරටත් බැඩ බිමත් එක්ක සම්බන්ධ වෙච්ච කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඉන්න පිරිස ඉන්නවා. මේ අයට මුඛාවරණයක් පැළඳගෙන වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සමහර තැන්වලදී මතුවුණා. එවැනි ආයතන සම්බන්ධ විශේෂ ක්‍රමවේදයක් තියෙනවද? මේ මුඛාවරණය පැළඳගෙන වැඩ කිරීම එච්චර අමාරු දෙයක් නෙවෙයි.
මොකද මේ අය පැළඳගෙන ඉන්නේ අර ඉහළ මට්ටමේ N95 වර්ගයේ මුඛාවරණ නෙවෙයි. සාමාන්‍ය මුඛාවරණ. ඒ මුඛාවරණය පැළඳගෙන වැඩ කිරීම කිසිම අපහසු නෙවෙයි. මම හිතන්නේ ඒ ගැන පරීක්ෂණ කරලා තියෙනවා සමහර සමාජ විශේෂඥයින්. ඒ අය ඔප්පු කරලා තියෙනවා මුඛාවරණ පැළඳගෙන වැඩ කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ කියලා. එනිසා යම් ආකාරයෙන් ඔබ සීමාවන් හදාගෙන ඉන්නවා නම් කොහොමද මෙහෙම වැඩ කරන්නේ ෆේස් මාස්ක් දාගෙන වැඩ කරන්න පුළුවන්ද කියන දේ නෑ ඒවා සමුඛ්‍ය ආරක්ෂිත බව සහ ඒවා දාගෙන ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ පිළිබඳ නිරන්තර කතා බහක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යතුමනි දැන් ඉදිරියට කුමන විදිහටද වැඩ පිළිවෙල දියත් වෙන්නේ? දැන් පරීක්ෂණ තවදුරටත් පුරුල් කරනවාද? රට පුරාම පරීක්ෂණ සිදු කළ යුතු තැනක තිබෙනවද? මෙහෙම දැන් වෙනකොටත් ඒක දැන් පැහැදිලිවම මේක නැවැත්වීමක් සිද්ධ වුණේ නැහැ. රට පුරාම පරීක්ෂණ දිගටම සිද්ධ වුණා. ඒ සිද්ධ ඒ කරපු ඒවයි ප්‍රතිඵල හැටියට තමයි මේ රෝගියා වුණත් වාර්තා වෙන්නේ. දැන් ඊට අමතරව මන්නාරමෙන් හම්බ වෙන රෝගියා වුණත් මේ වාර්තා වෙන්නේ මේ කිසිම රෝග මේ වුණත් අර අපේ ආවේක්ෂණ පද්ධතියේ මේ රෝග යම් කැස්ස එම්බිසා තත්ත්වයකට වලට ගිය වෙලේ අර අපේ ආවේක්ෂණ ක්‍රියාවලියෙන් ගත්තු සානියදියකින් තමයි ඔහුවත් හඳුනගන්නේ. ඒ කියන්නේ මේ යාන්ත්‍රණය දිගටම තිබුණා. ඊට අමතරව අපි ප්‍රජාවෙන් සාම්පල් ගන්න ක්‍රියාවලියක් දිගින් දිගටම සිද්ධ වුණා. කෙනෙක් නවත්තලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ අවස්ථාවේ මේ හැම දෙයක්ම තීව්‍ර කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයත් ඒ රෝගීන් වාර්තා වුණ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට මේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ දැන් වෙනකොට සාම්පල් අරගෙන ඉවරයි. ගොඩක් සාම්පල් අරන් තියෙනවා. තව මේ පරීක්ෂණ ගාරවල තව ප්‍රතිඵල එන්නට තියෙනවා. මොකද විශාල සංඛ්‍යාවක් කියන්නේ මේ දැන් ඊයේ දවසටත් පෙර දවසට 9000ක් සාම්පල් අරන් තියෙනවා. දැන් ඊයේ දවසෙත් ඒ වගේම ප්‍රමාණයක් අරන් තියෙනවා. අද දවසෙත් ඒ වගේ ප්‍රමාණයක් වෙනවා. ඉතින් අර මං කිව්වේ අපේ මූලික අරමුණ පුළුවන් තරම් මේ ආසාදිතයන් හඳුනගෙන උන්ව මේ නිරෝධාන කටයුතු නැත්නම් රෝහල් සඳහා යොමු කිරීමෙන් ප්‍රජාවට මේකේ තියෙන බලපෑම අවම කිරීම තමයි මූලිකවම සිද්ධ වෙන්නේ. ඒක තමයි දැන් ආයතන වල තියෙන ප්‍රශ්නේ. ඒක දැන් එක්කෙනෙක් හරි ආශ්‍රිතයෙක් එහෙම තිබුණොත් අපි අනිවාර්යයෙන්ම හුව මේ පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ කියන්නේ ඌට තියෙන අවදානම තක්සේරු කරලා ඒ අවදානම අනුව නිරෝධාන කරන අවශ්‍ය නම් නිරෝධානයේට මේ ක්‍රියාවලිය දිගින් ආරක්ෂක අංශවලත් සහායත්ව දිගින් දිගටම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් ඉදිරි සතිවලත් ඒක ඒ විදිහටම සිද්ධ වෙයි. කරලා අපි අර මූලික විදිහට මේ ආශ්‍රිතයන් කියන්නේ ආසාදිතයන් හඳුනගෙන ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් තමයි දෙතේ ජනතාවගේ පැත්තෙන් මේ වෙලේ වෙන්නට ඕනි. දැන් පැහැදිලිවම නිසි තියෙන උපදෙස් පිළිපදින එක. කියන්නේ මුඛාවර නිසි ප්‍රමිතියෙන් යුතු මුඛාවරණය පැළඳවීම අනවශ්‍ය විදිහට ජනතාවගේ ඇසෙන් තැන් වලට නොයෑම. ඒ කියන්නේ එතනින් තමුන්ටත් අනවශ්‍ය අවධානමක් ඇති කරනවා. ඒක ජන එක් රාශිය කියන එක අවශ්‍යම වෙලාවක හැර යන්නට එපා මේ කාලේ මේ කියන්නේ අනවශ්‍ය විදිහට ජනතාවගේ ඇසෙන තැන් වලට අවශ්‍යම අත්‍යවශ්‍ය කාර්යයකට හැර යන්නට එපා කියන එකයි. අනිත් එක තමයි විශේෂම දේ තමයි තමුන්ට හරි කටයුතු සුවචනාබාධයක් තියෙනවා. දැන් ඒ සුවචනාබාධයක් හැමතිස්සෙම කොරෝනා වෙන්න ඕනේ නැහැ. ඉන්ෆ්ලුවෙන්සා තත්ත්ව උන්තරම් මේ කාලේ තියෙනවා. නමුත් තමුන් අනිවාර්යයෙන්ම මේක පාසල් යන දොරක් නම් පාසල් නොයෑමත් වැට යන කෙනෙක් වැට නොයෑමත් ඒක තමුන්ගේත් වගකීමක්. මොකද බැරි වෙලාවත් ඒ කොරෝනා තත්ත්වයක් වුණොත් තමුන් අනුන්ට පතුරවන එකයි වෙන්නේ. එයාගේ ආයතන වලටත් විශේෂ වගකීමක් තියෙනවා. අර මේක ಗುಣ සහිත කිසිම කෙනෙක්ව මේ රෝගී තත්ත්ව කිසිම කෙනෙක්ව ආයතනට නොගන්න. ඒ කියන්නේ එහෙම දෙයක් වාර්තා වුණත් මේ සේවා පවත්වාගෙන යාම අමතක කරලා මූලිකත්වය දෙන්න ඕන ආරක්ෂාවට. ඒ කියන්නේ මෙතනදිත් අපි දකිනවා පැහැදිලිවම ඒ ක්‍රියාමාර්ගය එතන වුණා නම් මේක මීට ඉස්සර හඳුනාගෙන මේකේ මෙච්චර ප්‍රමාණයකට යන්නේ නැතුව මේක මුල් අවදීදී තාමත් අවම මට්ටමකින් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි ඒක අපෙන් ගිලිහි ගියේ. ඒක හැම හොඳ මම කියන්නේ අපි හැමතිස්සෙම වෙච්ච දෙයකින් පාඩමක් කියනනුත් විශේෂයෙන්ම සෑම ආයතනයකම ආයතන ප්‍රධානීන්ගේ විශේෂ වගකීමක් තමයි මේ දවස්වල ඒක මේ කල්පනාවෙන් ඉන්න ආයතනය තුළ කීප දෙනෙක්ම සුවචනාබාධ වලින් තියෙනවා නම් ඒ සෞඛ්‍ය අංශ වලට දැනුම් දෙන්න. ඒ අතර ඔවුන්ව වැටීමෙන් පළවෙනියෙන්ම වළක්වන්න. එහෙම නැත්නම් මේ වගේ තත්ත්ව ඇතිවීම වළක්වන්න බෑ. මොකද අපි දන්නවා වැඩ කර්මශාලාවක තියෙන්නේ තාමත් සංවෘත මේ තත්ත්වයක්. අපි මොනතරම් මේ ක්‍රියාමාර්ග ගත්තත් හැබැයි එතනත් සේවකයන්ගේ යුතුකමක් තියෙනවා. ඒ පාලන අධිකාරියත් යුතුකමක් තියෙනවා. ඒව හඳුනා ගන්නත්, ඒවා නිවැරදිව දැනුම් දෙන්නත්, ඒ වගේම එවැනි අයට එන්න එන එක වළක්වන්න ක්‍රියා ගන්න. අනිත් එක තමයි අපි දන්නා සමහර කර්මාන්තශාලාවල තියෙන සමහර අර මේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න ධෛර්යමත් කරන්න යම් යම් දිරිගැන්වීම් ක්‍රම තියෙනවා. ඒ දිරිගැන්වීම් ක්‍රම සමහර මේ අවස්ථාවේ ඒක ප්‍රොඩක්ෂන් එක පැත්තෙන් හරි වෙන්න පුළුවන්. මේ කාලෙදී ඒක පොඩ්ඩක් අමතක කරන්න වෙනවා. ඒ කියන්නේ සමහරලා තියෙන අර සේවකයන් නිවාඩු ගන්න එක වළක්වන්න උන්ට දිර දීපන දෙන කණ්ඩායමක් විදිහට. ඒ කියන්නේ මේ කණ්ඩායම එක්කෙනෙක් හරි ආවේ නැත්නම් හැමෝටම මේ දිර දීම නැති වෙන තත්ත්වයක්. ඒ තුල සේවකයාවත් අර මේ සාමාන්‍ය මිනිසෙක් විදිහට මේ බල වෙනවා.
මොන මේ අසනීප තත්ත්වයක් තිබ්බත් වැටෙන්නේ නැති. ඒ වගේ එකයි දේවල් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ අපිට මේ අනුමත කරන්න බෑ. මොකද ඒ තුල මේ වගේ රෝග පැතිරීමට මේ ඉවහල් වෙන තත්ත්වයක් කර්මාන්තශාලා තුල ඇති වෙන්න පුළුවන්. පැහැදිලිවම. ඔබ සේවා ආයතනයටත් මේ කාරණා අදාළ කරගන්න. ඇත්තටම අතිකාල හෝ වේවා දිරිදීමනා හෝ වේවා මේ කියන දේවල් හරහා සේවකීන් අභිප්‍රේරණය කර තවදුරටත් වැඩට ගෙන්වා ගන්න. කණ්ඩායම් වශයෙන් මේ විදිහට ලැබෙන්නේ නම් මේ කට්ටිය මේ විදිහට වැඩ කරොත් කියලා විදිහේ පදනම ඇතුලේ රෝග පීඩා සියලු දේ අමතක කරලා වැඩේ මූලික කරගත් ආයතන ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් ඉවත් කරගත යුතුයි. ඇත්තටම මේ ආයතන ඇතුලේදීත් එවැනි ප්‍රශ්නයක් තිබුණා. රෝගීන් රෝගාතුර වී තිබුණා. ඔවුන් දැනුම් දී තිබුණා. නමුත් ඒ ඔස්සේ ඔවුන් වැඩ කරා. ඒකයි මේ ප්‍රශ්නෙට මූලික වුණේ. අපි තවදුරටත් කතා කරමු කෙටි විරාමයකට යමු. මේ වෙද්දී අප කතා කරමින් සිටින්නේ වසංගත විද්‍යාවේකකේ වසංගත පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිතිගිනිගේ වෛද්‍යතුමන් සහ ඒ වගේම පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂා පිළිබඳ අධ්‍යක්ෂතුමන් තිලක් සිල්වන්දන මහතා සමගින් කතා කරමින් ඉන්නේ. අපි කතා කළේ සමහර ආයතනවල ක්‍රියාත්මක වන වැඩපිළිවෙලේ අඩුපාඩු පිළිබඳ. ඒ වගේම තමයි මේ මෙද්දී ඔබ දැනගත යුතු දේ තමයි මේවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් වුණු ආයතන තියෙනවා. දැන් මේ ආයතන බ්‍රැන්ඩික්ස් ආයතනය ගත්තොත් ඔවුන්ගේ තිබිච්ච යම් දේවල් නිසා මේ වන විට ක්‍රියාකාරීත්වය නතර කරන තැනට වුණා. ඒක සමස්ත ආර්ථිකයට සහ ආයතනයට පාඩුවක් බවට පත් වෙනවා. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා නම් පැහැදිලිවම ආයතන ක්‍රියාත්මක වන යහපත් තැන් තියෙනවා. අතරම අධ්‍යක්ෂතුමනි මේවා භාවිත කරපු මේවා අකුරට පිළිපැදපු ආයතනක් තියෙනවද ලංකාවේ? ඔව් මම මේ අපි මේ වැඩසටහන පටන් ගැනීමේදී ඒ කියන්නේ කවුගේ අප්‍රේල් මේ කාලේ තුල අපේ කාර්ය මණ්ඩලයේ සියලුම ආයෝජන මණ්ඩල කලාප වලට ගියා. ඒ ගිහිල්ලා මූලික අවශ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දුන්නා. දීම තුල තමයි මේක පවත්වා ගත්තේ. නමුත් ඒක පවත්වාගෙන ගියේ මුලදී හොඳට කළා. මොකද ඒක කළේ නැත්නම් අපි එයාට සේවක මණ්ඩලය කැඳවන්න අවසර දුන්නෙත් නැහැ. ඒක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය නියාමනයට සෑම ලක් වෙලා තිබුණ නැත්නම් දුන්නේ නැහැ. නමුත් මේ කාලයක් යනකොට මේක ගිලිහිලා යන බව පේනවා. ගිලිහිලා ගියාම මේක වෙන නිසා අපි මේ තර්ජනය එන්න සතියකට කලින් අපි පටන් ගත්ත නැවත රවුමක් ඒ ආයතන වලට යන්න. ඒ ඈමේදී අපිට තේරුණ සමහර ආයතන මේ දීප උපදෙස් හරියටම පිළිපදින ආයතන තියෙනවා. සහ ඒ ආයතන ඒකේ වාසියත් අරගෙන තිබුණා. උදාහරණයක් ගත්තොත් එක ආයතනයක ඒ ආයතන හරියටම පිළිපදින ආයතන. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් ආයතන සියලුම දේ හරියටම පිළිපදිනවා කියලා නෙවෙයි. මොකද මේක මම හිතන්නේ උදාහරණයකට මම කියන්නේ මේ අනිත් ආයතන වලට ඒ ආයතනයේ සඳහන් කරපු එකක් තමයි ඒ ආයතනයේ පැනඩෝල් පෙත්ති යන ප්‍රමාණය අඩුයි කියලා. සික් රූම් එකට යන ප්‍රමාණය අඩුයි කියලා. සේවයට නොපැමිණීම අඩුයි කියලා. මොකද ඒ අය අර උපදේශ ටික දිගටම පිළිපැද්දා. ඒ වගේම එයාගේ කාර්ය මණ්ඩලයට ගෙවල් වලදී පවා මේක කරන්නයි කියලා උපදෙස් දීලා එයා ඒ වැඩේ කර බව ඒගොල්ලෝ හිතනවා. යම් ප්‍රමාණයක. ඒක නිසා එයාට ආර්ථික වාසියක් ලැබිලා තිබුණා. ආයේ විශේෂයෙන්ම මේවා දෙන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මේ මම හිතන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ විශේෂ දීමනා දෙන්න අවස්ථාවක් වුණා. මුත් එයාගේ පැමිණීම බෙම් වැඩි වෙලා පැමිණීම සික් වෙන එක අසනීප වෙන එක අඩු වෙලා එයාට වාසියකයි. ඉතින් ඒක ගන්න පුළුවන් දේ තමයි සෑම ආයතනයක්ම අපි නැවත දන්වන තෙක් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවදා හරි කියන තෙක් හරි වෙන මාධ්‍ය මොනවා ගියත් හරි අපි කියන තෙක් මේ දෙන උපදේශ නොකඩවා හරි ඒ ආකාරයටම පිළිපදින්න කියලා. මේ සැරේ මේ කොවිඩ් තර්ජනය නැවත එක්ස්මතු වීමෙන් අපි ගන්න ඕන පාඩම ඒකයි. මම හිතන්නේ අපි ඒක පාඩම ගත්තේ නැත්නම් අපි ඊට වැඩිය මම හිතන්නේ මොඩියෝ ටිකක් නැති වෙයි. අපි මේ ඒ තර්ජනය ආයෙත් මේක ආවොත් මේ වගේ මේක නිසා කිසිම ආයතනයක මේක අපි මේ බැන්ඩික්ස් කියන්නේ ආයෝජන මණ්ඩල ආයතනය හැබැයි නමුත් වෙනත් ආයතන රාශියක් තියෙනවා. ලංකාවේ කර්මාන්තශාලා ගත්තාම පුදුම තෝගයක් ප්‍රමාණයක් තියෙනවා. මේ සෑම ආයතනයක්ම මේ දීප උපදේශ මේ මම හිතන්නේ මේ අපි මේ පොතක් තියෙනවා මේ පොත පවා අපි මේ පොතේ සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන්ම print කරලා මුද්‍රණය කරලා ආයතන වලට ඒ කාලේ ලබා දුන්නා. ඒක නැත්තම් මේක දැනටත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් පිටුවේ මේකේ මොද්දු කොපිය නැත්තම් මොද්දු පිටපත ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. මේ අනුව කටයුතු කරන්න පුළුවන් නම් අපිට ඉතාලියෙන් මේ තර්ජනයෙන් ගැලවිලා ඉන්න පුළුවන්. ඒක ආයතන වලටත් වාසියක් වෙනවා. මොකද නැත්නම් ආයතනේ වහන්න වෙනවා. ආයතනයේට ආදායම නැති වෙනවා. ආයතනයේ එතකොට විශේෂයෙන්ම බංකොලොත් වෙන්න පුළුවන්. ඒ වගේම සේවක මණ්ඩලයට රස්සාව නැති වෙනවා. ආයතන අයිතිකාරයාට මුදල් නැති වෙනවා. ගොඩ රටට අන්තිමට විදේශ විනිමය නැති වෙනවා. අපි ලොකු අමාරුවක වැටෙනවා. හොඳයි. අප කතා බහ අවසන් අදිරට આવොත් විශේෂඥ වෛද්‍යතුමනි දැන් මේ මොහොතේදී ගත් විට
විවිධ තැන්වලින් ආසාදිතව වාර්තා වෙනවා. මේ පොකුර පාලනය කළ හැකි පොකුරක්ද නැත්නම් මේ තියෙන රටාව ඉදිරියටත් ක්‍රියාත්මක වෙයිද ලංකාව තුළ? දැන් මෙහෙමයි. දැන් අනිවාර්යයෙන්ම මේක අභියෝගාත්මකයි. මොකද අනිවාර්යෙන් දැන් අපි පොකුරු කීපයක් සාර්ථකව පාලනය කරා කන්ද ගන්න. ඒවට තිබුණට වඩා යම් මේකේ මේ සංකීර්ණතාවය හුඟක් වැඩි. මොකද මෙතන මේ කර්මාන්ත ශාලාවක් මොකද දැන් කඳවුරක් ඇතුලේ පාලනය කරනට වඩා සමාජය තුල ඉඳන් තමයි ආවේ. ඉතින් ඒක හින්දා ඒකේ සංකීර්ණතාවය වැඩි. මේක මේ අසීරු තත්ත්වයක් තියෙනවා. නමුත් ඊට ඒ වගේම හොඳ තත්ත්වයකුත් තියෙනවා. මේ හැම කෙනෙක්ම යම්කිසි පොඩි ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කොටස් කීපයක විතරටයි සාන්ද්‍රගත වෙලා තියෙන්නේ මූලික වශයෙන්. මේක දැන් ගත්තම ගම්පහ මේක ආපු අයෙන් 1180 ගානක්ම ගම්පහ දිස්ත්‍රික්කය තුලින්. එතනත් MOH areas 3-4කින් තමයි වැඩිපුරම වාර්තා වෙන්නේ. ඉතින් ඒක යම් සාධනීය තත්ත්වයක්. මේක පාලනය කරන්න පුළුවන්. නමුත් දැන් පිටින් වාර්තා වෙන ගාන වුණාට පිටින් සමස්තයක් විතර තාම වාර්තා වෙලා තියෙන්නේ දල වශයෙන් රෝගීන් 88 දෙනෙක් පමණයි. ඒ ක්‍රියාවලිය ඒ 88 දෙනාම මේ මත පළවෙනි වාර්තා වෙච්ච ගමන් මේ අවට උන්ගේ ආශ්‍රිතයන් නිරෝධාන්ට ලක් කරලා ඔය හැම දෙයක්ම ඒ ක්‍රියාමාර්ග කරලා තියෙනවා. ඉතින් ඒ වයින් බලන කල මම හිතන්නේ පිටතට ඒ ලොකු බලපෑමක් නැතුව පාලනය කරගැනීම හැකියාව දැන්ට තියෙනවා. ඉතින් එතකොට මේක ඇතුලේ කරන එක හැමෝගම සහයෝගය දැක්වුවොත් මුලින් මේ කියන්නේ පුද්ගල මේ කියන මේ අපි දෙන උපදෙස් හැම පුද්ගලයෙක් මේක පිළිපදින්නට ඕනේ. නැත්තම් මේ මොකද මේ වෙනකොට ඒ ප්‍රදේශයේ යම් මේ සමාජික කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට හැමෝම මේ හොඳ සනිපාර අපි දෙන උපදෙස් පිළිපැද්දොත් එකිනෙකාට පැතිරීම මේකෙන් මේ පාලනය කරගැනීම විතර අසීරු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ වගේ ආයතන වලටත් වගකීමක් තියෙනවා. ඒ ආයතන වලට දීලා තියෙන උපදෙස් පිළිපදින්න. මේ දෙපාර්ශ්වයම කරොත් මෙතන අනිවාර්යෙන් සෞඛ්‍ය ආරක්ෂක අංශ ඒ කරන ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මේකත් අපිට මේ පාලනය කරගැනීම අසීරු වෙන එකක් නැහැ. හැබැයි ඒකට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වෙන්නේ පුද්ගලයන් ජනතාව නිසි ඒකින උපදෙස් පිළිපැදීමත් ආයතනයේ උපදෙස් පිළිපැද්දොත් මම හිතන්නේ ප්‍රශ්නේ මේ විශාල කොටසක් අපිට මේට විසඳුම එතන තියෙනවා. දැන් යම් තැන්වලදී කතා වුණා මේ වෙලාවට වහන්න ඕනේ අදිරි නීතිය පනවල මුළු රටම මේක පාලනය කරන එක නතර කරන්නට ඕනේ. එවැනි ආකාරයේ සෞඛ්‍ය පැත්තේ යෝජනාවක් තියෙනවද? මෙතන මේ හැම තීරණයක් හැම පාර්ශවයක් එක්කම මේ අදාළ පාර්ශවයන් දෙක කතා මේ සාකච්ඡා කරලා හැම පැත්තක් ගැන හිතලා ගන්න පුළුවන් හොඳම මේ තීරණ තමයි මේ අරන් තියෙන්නේ මේ නැතු හැම ඉතින් එතකොට බලලා අපි හැම පැත්තක් ගැනම හිතන්න ඕනේ. එන්නට ආර්ථිකයකුත් යන්නට ඕනේ. මොකද මේ පළවෙනි ප්‍රශ්නේ දැන් අපිට මේකට මේ එන්න තක්කෙනකන් තව වසර සමහරට දෙකක් විතර උනත් මේ විදිහට යන්න පුළුවන්. ඉතින් එතකොට කොච්චර ප්‍රායෝගික අනිත් එක තමයි දැන් අපි දැන් රට වහනවා කියන්නේ මුල මේක මුල හරිය එනකොට රෝගයත් අලුත් අපටත් මේක අලුත් අපටත් තිබුණ අත්දැකීම් අඩු තිබුණා. ඉතින් එවැනි තත්ත්වයක් තුල එහෙම කරාට දැන් වෙනකොට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ අපි හැමෝටම මීට වඩා දැන් අත්දැකීම් තියෙනවා මේ කොහොමද මේ කළමනාකරණය කරගන්න ඕන කියලා. ඉතින් ඒ පසුබිමත් අපිට වාසියක් වෙනවා මේ වෙලෙදි මේක මේ කාර්යක්ෂමව කළමනාකරණය කරගන්න. දැන් ඒක පැහැදිලිවම පේන්නේ දැන් පළමු දින මේක වාර්තා වෙන්නේ ඉරිදා සමුදා අඟහරුවාදා වෙනකොට මුළු මේ ඔක්කොම අවශ්‍ය කොන්ටැක්ට් ට්‍රේසින් කරලා මේ නිරෝධාන කටයුතු කරලා මේ සර්කාර රෝගීන් හඳුනා ගැනීම ක්‍රියාවලිය ඊය සැරවලටත් වඩා ඉතාමත් කාර්යක්ෂමව සිදු වුණා. ඉතින් මේ හැම දෙයක්ම සමස්තයක් විදිහට ගත්තම මම හිතනවා ඒ හැමෝගෙම සහයෝගය ලැබුණොත් මේකත් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. අවසාන වශයෙන් අධ්‍යක්ෂතුමනි අපිට එක කාරණයක් මගේ හැරුණා. ඒ තමයි හොරණ රෝහලේ ආසාදිතින් වාර්තා වුණා. ඊපස්සේ ගම්පහ ඒ වගේම කොළඹ ජාතික රෝහලේ. ඒ නිසා යම් ආකාරයකින් බොන ඕන රෝග තියෙන පිරිසුණත් දැන් රෝහල් වලට එන යම් බීතිකාවක ඉන්නවා. ඒ නිසා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ කතා කරන නිසා රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය තත්ත්වය කොහොමද ආරක්ෂිත විදිහට ගොඩනගලා තියෙනවා? දැනට ඒ රෝහල් වලින් ආශ්‍රිතයන් කීප දෙනෙක් වාර්තා වුණාට ඒ රෝහල් සියල්ලම පාහේ ඒ රෝග ව්‍යාප්ති පාලනය කිරීමට අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ ආයතන වල ඉන්න අධ්‍යක්ෂකවරුන් සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව රෝගය වෙනත් අයට සේවක මණ්ඩලයට විතර නෙවෙයි එන පැමිණෙන රෝගීන් සඳහා බෝවීමෙන් නැත්නම් ව්‍යාප්ත වීමෙන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න. ඒකෙන්ද මම හිතන්නේ අවශ්‍ය නම් පමණක් හරි මම මේ වචනේ පාවිච්චි කරනවා රෝහල් වලට නිර්පරාධ නිකරුණේ රෝහල් වලට රෝගීන් බලන්නේ කියලා. නැත්නම් සමහරලාට මේ එක දවසක පොඩි උණක් ආවහම අවශ්‍යයි මේ වගේ රෝග ලක්ෂණත් එක්ක තියෙනවා නම් නැත්නම් මේ ඒ වගේ තමන්ට තේරෙනවා මේ රෝගයට මට හදිසි ප්‍රතිකාරයක් අවශ්‍ය නැත්නම් ඒ වගේ අවස්ථාවල රෝහල් වල ගැවසීමෙන් වැළකීම හොඳයි කියන එක මම හිතනවා. නමුත් තමන් හිතනවා නම් තමන්ගේ රෝගයට ප්‍රතිකාරයක් ගත යුතුයි කියලා රෝහල් වලට පැමිණීම
අවශ්‍යයි කියලා ඒ අයට පැමිණීම කිසිම බාධාවක් නැහැ. මොකද රෝහල් ඇරලා තියෙනවා. රෝහල් විවෘත කරලා තියෙනවා. රෝහල් බලාගෙන ඉන්නවා රෝගීන් අපිට ඉන්න කටි රෝගීන්නේ. ඒ අයට ප්‍රතිකාර කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. කිසිම රෝහලකට යෑමට බිය විය යුතු නැහැ. හැබැයි ආයෙත් මම කියනවා අවශ්‍යතාවයේ ඇතිනම් පමණක් රෝහලට යන්න. අවසාන වශයෙන් මට එක මිනිත්තුවකින් මේකට උත්තරයක් දෙන්න. සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් තරම් ශක්්‍යතාවයකින් සිටිනවද මේ රෝගීන් සංඛ්‍යාව දරන්න දැන් මේ මොහොතේ වාර්තා වන තත්ත්වයත් එක්ක? ඔව් පැහැදිලිවම මම හිතන්නේ මුල් ජනවාරි මාසෙ ඉඳන් මේකට සැලසුම් තිබුණා. ඒ කියන්නේ ආවොත් එක එක අධ්‍යයනයෙන් අධ්‍යයන කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා. ඉතින් තව අපේ සැලසුම් ඒ අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන් මෙච්චර මේ විශාල මේ රෝහල් ජාලයක් තියෙන මේ රජයේ සෞඛ්‍ය පද්ධතියට අනිවාර්යෙන් මේ තත්ත්වෙට මේ දරා ගැනීමේ මේ හැකියාව පැහැදිලිවම තියෙනවා. මේ කාරණා සමාජය ඇතුලේ කතා බහට ලක් වෙන විවිධ තැන්වලදී වැරදි චිත්‍ර අඳින නිසා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් ඔබ ආරක්ෂිත වීම කියන දේ අත්‍යවශ්‍යයි මේ මොහොතේ පවතින තත්ත්වයක් එක්ක. ඒ නිසා රට ඉදිරියට ගෙන යා යුතුයි. රට වෙනුවෙන් ඔබේ මගේ යුතුයකම වගකීම් වෙන්නේ ආරක්ෂිත ක්‍රමවේද උපදෙස් දුන්නු ආකාරයට ආයතන ප්‍රධානීන් ඒ අදාළ ඒවා ඒ වගේම සේවකීන් තමන්ට අදාළ කාර්ය කළ යුතුයි. ඒ නිසා තමයි මේ පැහැදිලි කිරීම නිරන්තරයෙන් කරන්නේ. හැමෝගෙම දායකත්වයේ තුල පමණයි මේ සාර්ථක කරගන්න පුළුවන් සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ දැවැන්ත කාර්යභාරයක් සිදු කරන වෙලාවකදී. ඒ අනුව විශේෂ වෛද්‍යතුමනි අධ්‍යක්ෂතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ජාතික රූපවාහිනිය විදිහට අප නිරන්තරයෙන් ඔබ දැනුවත් කරනවා අදාළ සුදුසු පාර්ශවයේ මෙතනට කැඳවාගෙනවිත්. ඒ නිසා ඒ උපදෙස් පිළිපදින්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. හෙට යාලි හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.